සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද දවසේදී අප මීට පෙර අයවැය සහ වගේ මේ දවසේදී වරාය අධිකාරී ක්‍රියාවලිය පිළිබඳ කතා කළා. අද ආපහු වතාවක් අපි සූදානම් වෙනවා මේ මොහොතේ යලිත් ඔබට සිහිපත් කිරීමක් කරන්න. ඒ තමයි රට සක්‍රියව ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක්. හුදකලා කරන අද ප්‍රදේශ පවතිනවා. නමුත් අත්‍යවශ්‍ය සේවා සහ අනෙකුත් ආයතනිකගත ක්‍රියාවලිය සඳහා රජය අවශ්‍ය පහසුකම් සපයලා තියෙනවා. මේ සියලු දේ අතරේ 18402ක් මේ මොහොතේදී සමස්ත ආසාදිතයින් ඒ අනුව මේ වෙද්දී වෛද්‍ය ප්‍රතිකාර ලබන පිරිස 5746ක් බවට පත් වෙද්දී සුව වුණු සංඛ්‍යාව 12587යි. නමුත් අවාසනාවන්ත විදිහට මරණ 69ක් වාර්තා වී තිබෙනවා. අපට අත්දැකීම තිබුණේ මරණ 13ක් මීට පෙර. ඒ අවම මට්ටමේ අපි අඛණ්ඩව මාස 2-3ක් රඳවාගෙන ආව. නමුත් මේ ඇති වුණා වූ තත්ත්වය ගම්පහින ආරම්භ වුණු ක්‍රියාවලින් පසු මත්ස්‍ය වෙළඳ සංකීර්ණ ආශ්‍රිත තත්ත්වය මේ නිසා දෛනිකව 300ක් පමණ ආසාදිතින් වාර්තා වන තැනට මේ මොහොතේදී අප ගමන් කර තිබෙනවා. ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂිත විය යුතුයි, ආයතන ආරක්ෂා කරගත යුතුයි, ආයතන දුවන්නට ඕනේ, කර්මාන්තශාලා දුවන්නට ඕනේ, ආර්ථික මධ්‍යස්ථාන වැඩ කරන්නට ඕනේ. ඒ නිසා මෙහෙම වැඩ කරන්න නව සාමාන්‍ය පිළිබඳ ඔබ යලිත් දැනුවත් කරන්න අද දවසේදී සූදානම්. ඒ නිසා විශේෂයෙන්ම ආයතන ගතව ක්‍රියාත්මක විය යුතු පටිපාටිය පිළිබඳ අප ඔබ දැනුවත් කරනවා, යලිත් සිහිපත් කරනවා. ඒ අනුව අද දවසේදී අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යතුමිය ඉනෝකා සුරවීර වෛද්‍යතුමියට ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. වෛද්‍යතුමිනි, මුලින්ම අපි කතාවට ආවොත් මේ මොහොතේ තත්ත්වය ගත්තොත් අපි දන්නවා අර ගම්පහ ආශ්‍රිතයින් සහ ගම්පහ පොකුර අම්මාකාරයකින් සමතයකටපත් වෙමින් යන තත්ත්වයක් තියෙනවා. නමුත් පෑලියගොඩ ආශ්‍රිතයින් හා සම්බන්ධයෙන් වාර්තා වෙමින් පවතිනවා. මේ යන රටාව ගත් විටදී යම් ආකාරයක සුබවාදී තැනකටද අපි ගමන් කරමින් ඉන්නේ? ඔව්, මම හිතන්නේ මොකද දැන් මිනුවන්ගොඩ ඒ කියන ඒ පොකුර ගොඩක්ම අවම මට්ටමේ තියෙන එක හොඳටම කළමනාකරණය කරලා තියෙන්නේ. ඒත් එක්කම මත්ස්‍ය වෙළඳ පොළ ආශ්‍රිත ඒ තත්ත්වයක් හොඳටම කළමනාකරණය වෙමින් පවතිනවා. ඉතින් අපි සමහර වෙලාවට හැබැයි දකිනවා යම් යම් ආයතන තුලින් යම් යම් කර්මාන්ත තුලින් රෝගීන් සහ සේවක සේවිකාවන් මේ රෝගීන් බවට පත්වීමේ එහෙම ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් ඒකත් ලොකුම ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මූලික අවස්ථාවේදීම අඳුනා ගැනීම තුලින් ඒක කළමනාකරණය වෙනවා. හොඳයි. අපිට සමහර දේවල් මුලින් කිව්වාගෙන් පස්සේ ටික කාලයක් ඇදී අමතක වෙනවා. අර රෙදිපිලි කර්මාන්තශාලා ආශ්‍රිතව ඇති වුණා වූ තත්ත්වයත් එක්ක අපි බොහෝම පරිස්සම් වෙන්න පටන් ගත්තා. ඉන් පස්සේ දැන් අපි ආපහු සුපුරුදු විදිහට වැඩ කරගෙන යනවා. මේ මොහොතේ ඔබතුමීලා ආයතනගත පරීක්ෂා කරනවා, වගේම ආර්ථික මධ්‍යස්ථාන මේ හැම තැනක් පිළිබඳව අවධානය යොමු කරනවා. මේ මොහොතේදී ජනතාවගේ දායකත්වය, ජනතාවගේ යොමු වීම පිළිබඳව සතුටු වෙන්න පුළුවන් තත්ත්වයකද තියෙන්නේ? මම හිතන්නේ අපි පළමුවෙන්ම ජනතාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද සෑහෙන කොටසක් අනුගත වෙලා තියෙනවා. නමුත් මම හිතනවා තවම අපිට සතුටු වෙන්න පුළුවන් මට්ටමක නැහැ. මොකද මම ඊයේ ආර්ථික මධ්‍යස්ථාන බලන්න ගියා. එතකොට මම දැකපු දෙයක් තමයි අපි අර කොච්චර මේ කියන සෞඛ්‍ය පුරුදු කිව්වත් ඒවට අනුගත වෙන පාටක් මම දැක්කේ නැහැ. කියන්නේ අපි කියලා තියෙනවා මෙහෙම පරතරය තියාගන්න කියලා. ඒවා කිසිම දෙයක් මම දැක්කේ නෑ මේ වගේ තැන් තුලින්. ඉතින් අපි හැමෝටම මං හිතන්නේ ගොඩක් අය කැපකිරීම කරලා ඒවට අනුගත වෙලා තියෙනවා. නමුත් ඊට හා සමාන පිරිසක් තවම ඒවට දායකත්වයේ සපයන්නේ නෑ. මට හිතෙන්නේ ඒගොල්ලන්ට තියෙන දැනුවත්කම මදිද මම දන්නේ නෑ ඇයිද කියන එක. නමුත් ඒක ඊ타ත්ම භයානක තත්ත්වයක්. මොකද මේක අපි සියලු දෙනාම එකතු විය යුතු ප්‍රශ්නයක්. අපි එක්කෙනෙක්ගේ හරි හැසිරීමක් නිසා අනිත් මුළු සමාජයක්ම ලොකු ව්‍යසනයකට පත් කරන්න පුළුවන්. දැන් මුලදීම මේක හඳුනාගත්තා නම් ගොඩක් දේවල් සමතයකට පත් කරගන්න පුළුවන් කියන කාරණේ තමයි බොහෝ තැන්වලදී කියවුණු දේ. ඒ නිසා දැන් ආයතනගතව ගත්තොත් අපි එකින් එකට ආවොත් එහෙම විශේෂයෙන් මේ මොහොතේදී පොලිසිය ආශ්‍රිතව යම් ආකාරයෙන් ආසාදිතින් වාර්තා වීමේ අවධානමක් තිබෙනවා සහ විශේෂ කාර්ය බලකාව පිළිබඳ යම් ආකාරයෙන් කතාවක් තිබුණා, පොලිසිය පිළිබඳ කතාවක් තිබුණා. අපි එතනින් පටන් ගත්තොත් නීතිය ක්‍රියාත්මක කරන තැන් ඒ වගේම සාමය ආරක්ෂා කරන තැන්වල ඔවුන් ඉන්නේ සමාජ දුරස්ථභාවය කෙනෙකුට ගැටලුවක්. ඔවුන් ඉන්න කාර්යාල මේ සේවලුත් එක්ක අපි එතනින් පටන් ගත්තොත් කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ? ඔව්, දැන් මම හිතන්නේ මම මූලික වශයෙන්ම බොහොම කෙටියෙන් කියන්න කැමතියි අපි මේ රෝගය සඳහා වැළැක්වීමට, ඒ කියන්නේ රෝගය වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොකක්ද කියන එක නැවතත් මතක් කරන්න. මම ඒක එහෙම කියන්න හේතුව තමයි මොකද මට හිතෙනවා හුඟක් වෙලාවට අපේ සේවක සේවිකාවන් මේක කළ යුත්තේ ඇයිද කියන එක දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවද කියන එක. එතකොට මේක පැතිරීම වැළැක්වීම සඳහා අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග හරිම සරලයි.
පළවෙනි එක තමයි අපි කියන්නේ දුරස්ථභාවය. ඇයිද දුරස්ථභාවය තියන්න ඕනේ? මොකද දුරස්ථභාවය තියන්න ඕනේ යම්කිසි ආසාදිතයෙක් ඉන්නවා නම් ඒ ආසාදිතයාගෙන් තව කෙනෙකුට පැතිරෙන්නේ වෛරස් ආසාදිත බිඳිති කතා කරනකොට හුස්ම ගන්නකොට අනිත් කෙනාගේ මුහුණ නාසය ඇස් මත පැතිරීම තුළින් වෛරසය ශරීරගත වෙනවා. එතකොට දැනට කරලා තියෙන පරීක්ෂණ වලින් පෙන්눔 කරලා තියෙන දෙයක් තමයි මේ කියන කාර්යාවලිය යම්කිසි ආසාදිත පුද්ගලයෙකුගේ බිඳිති මීටරයක් වගේ ඇතුළට යන්න පුළුවන් කියන தත්ත්වය. එතකොට අපි මීටරයක් ඈතින් ඉන්නවා නම් ඒ කියන්නේ අර බිඳිති ඇවිල්ලා අපේ මූණ මත පතිත වීමේ හැකියාව අවම වෙනවා. ඔකයි ඔය මීටරයක්කින් ඈතින් ඉන්න කියන්නේ දුරස්ථභාවය. ඊළඟට හැබැයි දැනට මේ වෛරසය ගත්තොත් එහෙම අපි මීටරයකටත් වැඩියෙන් එහාට ගිහිල්ලා ඉන්න එක වඩාත් සුදුසුයි මං හිතන්නේ මේකේ සම්ප්‍රේෂණීයතා වේගය වැඩි නිසා. ඊළඟට අපි ගත්තොත් අතසේදීම තමයි දෙවනියටම අපි කියන දේ. සබන්දා අතසේදීම. ඇයි සබන්දාලා අත සෝදන්න ඕනේ? මොකද හේතුව මේ වෛරසයේ තියෙනවා ලිපිඩමය මේදමය කවරයක්. එතකොට මේ කවරය සහිත වෛරසය අපි හදිස්සියෙන් හරි අපේ අතේ තැවරිලා තියෙනවා නම් ඒක සෝදලා ඉවත් කරන්න නම් අනිවාර්යයෙන්ම සබන් දැමිය යුතුයි. මම සමහරලාට දැකලා තියෙනවා සබන් දාන්න නැතුව නිකන් අත සෝදනවා. නමුත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. එතකොට අනිවාර්යෙන්ම සබන් දමා අත් දෙකම හොඳට සෝදාගත යුතුයි. තුන්වෙනියට අපි කියනවා මාස්ක් එක. ඇයි අපි මාස්ක් එක දාන්න කියන්නේ? මොකද මාස්ක් එක දැමීම තුළින් යම්කිසි ආසාදිත පුද්ගලයෙක් ඉන්නවා නම් එයාගේ මාර්ගයෙන් අර බිඳිති නිපදවිලා පරිසරයට මුසු වීම වැළැක්වෙනවා. එතකොට මාස්ක් එක හරියට දාන්න ඕනේ. නහය, කට සහ මේ නිකට. ඒ කියන ආවරණය වෙන්න. ඊළඟට ගත්තොත් එහෙම මාස්ක් එක දැමීම තුළින් අපිටත් යම් කිසි මට්ටමක ආරක්ෂිත තත්ත්වයක් එනවා දාගෙන ඉන්න කෙනාට. මොකද තව කෙනෙකුගේ බිඳිති තමන්ගේ මූණ මතට පතිත වීම අවම වෙන නිසා. හැබැයි ඒක මාස්ක් එකේ තත්ත්වය මත ක්වොලිටි එක මත තීරණය වෙනවා. ඒකට වඩාත්ම වෙන්නේ ඇත්තටම වෙන කෙනෙකුට වෙන සම්ප්‍රේෂණය අවම කරන්න. ඒකට අපිට ලොකු වගකීමක් තියෙනවා මාස්ක් එක හරියට දාලා තියන්න. ඊට අමතරව අපි කියනවා මූණ අත මූණ නහය කට අල්ලන්න එපා කියලා අපිරිසිදු දෑප් වලින්. ඒකට ඒ කියන්නේ ඇයි? මොකද පෘෂ්ඨ මත තියෙනවා නම් අපි වෛරසය සහිත බිඳිති අතට අරගෙන ඒක අපේ මේ අපිට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකට අපි කියනවා විස බීජ හරණය කරන්න පෘෂ්ඨ කියලා. ඒත් මම අර කියපු කාරණේට මොකද ආසාදිත කෙනෙකුගේ බිඳිති කෙල වගේ දේවල් වැටිලා තියෙනවා නම් අපි ඒක ඇල්ලීම තුලින් අපි මූණට යවන්න පුළුවන්. මට තප්පර කීපයක් දෙන්න වයිතුමි අපි. හරි. ඒත් එක්කම මේ හැම දෙයක්ම කරන්න අපිට හොඳ සිහිය තිබිය යුතුයි. එතකොට හොඳ සිහියෙන් මයින්ඩ්ෆුල්නස් මට හිතෙන්නේ මේ කියන කාර්යයන් සිදු කරනවා නම් අපිට රෝගය සෑදීමේ ප්‍රවණතාවය නැත්නම් රෝගය සෑදෙන්න තියෙන අවදානම අවම කරන්න පුළුවන්. එතකොට අපි කොහේ ගියත් මේ කියන સિદ્ધාන්ත හොඳට කල්පනාකාරීව රැකියා ස්ථානයක හරි නැත්නම් ආර්ථික මධ්‍යස්ථානයකට ගියකොට හරි මේක අපි මේ ප්‍රැක්ටිස් කරනවා නම් නැත්නම් මේ ක්‍රියාවල් වල යෙදෙනවා නම් අපිට රෝගය සෑදෙන්න තියෙන අවදානම අවම කරන්න පුළුවන්. ඉතින් මේක තමයි අපිට කරන්න තියෙන එකම දේ. පැහැදිලිවම. අප කරන කියන දේවල් වල පදනම ප්‍රායෝගිකව ඇයි මේ දේ කරන්න කියන දේ තමයි වෛද්‍යතුමිය පැහැදිලි කරලා දුන්නේ. හොඳයි. ඒක ඔබේ පැත්තෙන් විය යුතු දෙයක්. මුඛාවරණ පැළඳීම අත්සේදීම සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම මේ කියන කාරණා ඔබේ පැත්තෙන් විය යුතු කාරණා. ආයතනයක් ඇතුළට එනකොට අපි දන්න දේ තමයි මහ ජනතාව වෙනවා. අපි කොච්චර පරිස්සම් වුණත් පිටස්තරව පැමිණෙන පිරිස් බොහෝමයක් ඉන්නවා. එවැනි සමාජ සම්බන්ධතාවයක් එක්ක පවතින ආයතන වලට ගියොත් ඒ ආයතන ඇතුළත ආරක්ෂාව තහවුරු කරන්න අපි මුලින්ම ආයතන ප්‍රධානියාගේ වගකීම වෙන්න ඕනේ මොකක්ද? අනිවාර්යෙන්ම මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක අපි හැමෝගෙම ලොකු වගකීමක්. එක එක පාර්ශවවල රජය විදිහට අපි මේ කාර්ය තමයි ඉෂ්ට කරන්නේ. කියන්නේ අපේ වගකීම ඒත් එක්කම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් තියෙනවා, සේවක සේවික මහත්මීන්ගේ වගකීමක් තියෙනවා සහ සමාජයේ ඒ වගකීමක් තියෙනවා. එතකොට ආයතන ප්‍රධානීන්ගේ වගකීම අපි සැලකුවොත් එහෙම ප්‍රධාන වශයෙන්ම ආයතන ප්‍රධානීන්ට මම හිතන්නේ අද වෙනකොට තේමාවක් තිබිය යුතුයි. මොකක්ද ඒ තේමාව? තමන්ගේ ආයතනය COVID-19 වෛරසයෙන් තොර ආයතනයක් කියන ඒ සංකල්පය අපි ඔළුවට දාගත යුතුයි. ඒත් එක්කම ප්‍රධාන වශයෙන්ම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට කියලා තියෙනවා හැම ආයතනයකටම හැම කර්මාන්ත ශාලාවකටම
COVID-19 මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ආයතනය තුළ වගකිය යුතු නිලධාරියෙකු පත් කරන්න කියලා. මම හිතන්නේ ඒක තමයි පළවෙනිම දේ. අපි කියනවා ෆෝකල් පොයින්ට් එකක් පත් කරන්න කියන එක. එතකොට ඒ කියන නිලධාරියත් සමග තමයි සෞඛ්‍යාංශ අපි මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට ආයතනයක් හෝ කර්මාන්ත ශාලාවක් සඳහා හොඳ සැලැස්මක් සකස් කරන්න ඕනේ. මොකද්ද මේ සැලැස්ම කියලා කියන්නේ? දැන් මේ COVID-19ත් එක්ක අපි තව අවුරුදු ගාණක් ජීවත් විය යුතුයි. COVID-19 කියලා කියන්නේ සෞඛ්‍ය ප්‍රශ්නයක්, විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒත් එක්කම මේක ලොකු ආර්ථිකමය ප්‍රශ්නයක්. එතකොට අපි අනිවාර්යයෙන්ම අපේ රට ගැන හිතුවොත් අපි මේ දෙක එකට කළමනාකරණය කරගත යුතුයි. ඒ දේ කිරීම සඳහා තමයි අපි මේ නිසි සැලැස්මක් හැම ආයතනයකටම කර්මාන්ත ශාලාවකටම ඇති කරන්න කියලා කියන්නේ. එතකොට කොයි විදිහටද මේ සැලැස්ම ඇති කරන්නේ? ආයතන ප්‍රධානීන්ට වගකීමක් තියෙනවා. දැන් ආයතනයක් තුල විශේෂයෙන්ම අවදානම් කණ්ඩායම් ඉන්නවා. සේවක සේවිකාවන් විදිහට. අපි හොඳට දන්න දෙයක් තමයි විශේෂයෙන්ම වයස්ගත පුද්ගලයෝ ඒත් එක්කම බෝ නොවන රෝග වාගේ වෙනත් රෝග තියෙන පුද්ගලයන්ට මේ COVID-19 වෛරසය ශරීර රෝගී තත්ත්වය ඇති වුණොත් එහෙම ඒකෙන් වෙන බලපෑම බොහොම දරුණුයි. එතකොට මේ වගේ කණ්ඩායම් ඉන්නවා නම් ඔය සැලැස්ම තුළ ඒගොල්ලන්ටත් යම් යම් ක්‍රියාමාර්ගයක් අරගෙන තිබිය යුතුයි. ඒත් එක්කම කර්මාන්ත ශාලා ආයතන තුළ තියෙනවා විශේෂයෙන්ම යම් යම් අවදානම් ක්‍රියාකාරකම් කරන කණ්ඩායම. උදාහරණයක් විදිහට මම කිව්වොත් මම අර කියපු සරල ක්‍රමවේදවලට අනුගත වෙලා ඒගොල්ලන්ගේ ක්‍රියාවලිය සිද්ධ කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අයට ක්‍රියාපිළිවෙලක් ඔය කියන සැලැස්මෙන් තිබිය යුතුයි. තවත් විදිහට කියනවා නම් මේ කියන ආයතන සහ කර්මාන්ත ශාලාවල තියෙන්න පුළුවන් යම් යම් අවදානම් ස්ථාන. උදාහරණයක් විදිහට කෑම කන තැන. මොකද ඔය වගේ තැන් වලට අනිවාර්ය අවධානයක් අපි යොමු යුතුයි. ඊළඟට අපි ගමනාගමන පහසුකම් තියනවා නම් ඔය වගේ ස්ථාන. මොකද ඒ වගේත් යම් කිසි විදිහකට අවදානමක් වැඩි මේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට ලිෆ්ට් එක මම මේ බොහොම තැන් පෙන්눔 කරන්නේ. එතකොට මේ හැම දෙයක්ම අපි අපේ සැලැස්මෙන් අඳුනාගෙන ඒ සඳහා යම් යම් ක්‍රියාකාරකම් කරන්න ඕනේ. ඇත්තට මේ ක්‍රියාකාරකම් ඔය සැලැස්ම කරන්න ඕනේ අපි අර කියන සරල මං කියපු අනුගමනය කළ හැකි දේවල් කොයි විදිහටද තමන්ගේ ආයතනය තුළ ක්‍රියාත්මක කරන්නේ කියන එක තමයි ඔය කියන සැලැස්මෙන් අපි මූලික වශයෙන් හඳුනා ගන්න ඕනේ. ඒත් එක්කම ආයතන ප්‍රධානීන්ට සහ කර්මාන්ත ශාලා කළමනාකාරීත්වයට ලොකු වගකීමක් තියෙනවා. මේ කියන පහසුකම් තමන්ගේ සේවකීන්ට ලබා දෙන්න. උදාහරණයක් විදිහට අපි කියනවා අත් සබන් දාලා අත හොදන්න. හැබැයි සිංක් එකක් නැත්තම් අපි කියනවා කකුලෙන් පාගපු පෙඩල් ඔපරේටඩ් එක තමයි ඇත්තටම වැඩියෙන්ම හොඳ. සබන් නැත්තම් යම් කිසි ආයතනයකට ඒක කරන්න හැකියාවක් නැහැ. ඒත් එක්කම මේ කෑම කන තැන පහසුකම් නැත්තම් සේවකයන්ට කරන්න. එතකොට මේ කියන වෙල්ෆෙයාර් ෆැසිලිටිස් නැත්නම් සුබ සාධන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. අනිත් අතට බැලුවාම විශේෂයෙන්ම තමන්ගේ සේවකීන්ව දැනුවත් කිරීම කරන්න ඕනේ. මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි මානසිකව අපි ඒගොල්ලන්ව නංවාලන්න ඕනේ. එතකොට කර්මාන්ත ශාලාවක් ආයතනයක් අපි එක පවුලක් එක කණ්ඩායමක් විදියට මේ කියන තත්වයට මුහුණ දීම සඳහා හැඩගැස්වීමට පෙළ ගැස්වීමටත් ලොකු වගකීමක් කළමනාකාරීත්වයට තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම වාතාශ්‍රය මොකද වෙන්ටිලේෂන් සිස්ටම්ස් ඔය වගේ දේවල්. එතකොට මේත් එක්කම මම හිතන්නේ අපි ඒ කර්මාන්ත ශාලාව හරි ආයතනය හරි භෞතිකමය වශයෙන් නැත්නම් ෆිසිකලි සමහර වෙලාවට මේස ඈඩ් කරලා ඒ වගේ දේවල් ක්‍රියාත්මක කිරීම ඒත් එක්කම පරිපාලනමය වශයෙන් අවශ්‍යම සේවකයන් ගෙන්වා ගැනීම ඒ වගේ කාර්යයන් වලට මේ අනුගත වෙලා ඒත් එක්කම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සේවකයන්ගේ චර්යාමය වෙනසක් කිරීමට දායකත්වයක් ලබා දීමටත් කළමනාකාරීත්වයට ලොකු වගකීමක් තියෙනවා. අවසාන සහ ඉතා විශාල වගකීම මම කියන්නම් යම් කිසි සේවකෙක් විශේෂයෙන්ම COVID-19 ආසාදනය වුවහොත් හෝ COVID-19 සහිත රෝග ලක්ෂණ පෙන්වුවොත් ඒක හංගන්නේ නැතුව මූලික අවස්ථාවේදීම අඳුනාගෙන අපි සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා තියෙන විදිහට දවස ගානේ ඒ කියන තොරතුරු
තමන්ගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්මයාට හරි මහත්මියට හරි දැනුම් දීම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තයාට දැනුම් දීම තුලින් සෞඛ්‍ය අංශයේ නිසි මඟ පෙන්වීම ලබා ගැනීම විශාල කාර්යභාරයක් වෙනවා. පැහැදිලිවම. තාමත් හොඳ පැහැදිලි කිරීමක් එකින් එකට. දැන් අපි දන්නවා වෛද්‍යතුමීනි මේකද ඇඟලුම් කර්මාන්තශාලාව එද්දී ඔවුන් අතර සමාජ දුරස්ථභාවය තියාගන්න බෑ. අපි දැක්කා මේ කෑල්ලේ මහෙන කෑල්ල තමයි අතපත ගාලි වෙරලා අනිත් කොටසට යන්නේ. එතකොට ඒක ප්‍රායෝගිකවම කරන්න අමාරු වැඩක් මේවායින් ආරක්ෂා වෙනවා කියන එක. සමහර ආයතන අපි දන්නවා ලිපි ලේඛනත් එක්ක වැඩ කරන්නේ. බාහිරින් පැමිණෙන පිටස්තර පිරිස ලබා දෙන ලිපි ලේඛනත් එක්ක වැඩ කරන තැන්. මෙවැනි ප්‍රායෝගිකව සමාජ දුරස්ථභාවයන් ඒ වගේම පවත්වා ගැනීමේ ගැටලු තියෙන තැන් තියෙනවා. මෙවැනි තැන් කොහොමද කළමනාකරණය කරගන්නේ? ඇත්තට මේක ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. ඔන්න ඕක තමයි අවදානම කියන්නේ. ඒ කියන්නේ විශාල අපි සමහර රැකියා ස්ථාන කර්මාන්තශාලා එහෙම නැත්නම් ආයතන වැඩි අවදානමක් තියෙනවා. විශේෂයෙන්ම සේවක සංඛ්‍යාව වැඩි වෙනකොට අවදානම වැඩි. මම කිව්වා ඔබතුමා කිව්වා වගේ යම් යම් කාර්යයන් කරන්න අර කියන මූලික સિદ્ધාන්ත වලට අනුගත වෙන්න බැරි වෙනකොට ඒකේ අවදානම වැඩි. එතකොට දැන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ගත්තත් ඇත්තටම මම කියන්න සතුටුයි හුඟක් අය මේ කියන මූලධර්ම වලට අනුගත වීම සඳහා ෆිසිකලි නැත්තම් භෞතිකමය වශයෙන් විශාල වෙනස්කම් කරලා තියෙනවා කර්මාන්ත ශාලා තුල. ඒ කියන්නේ මහන මැෂින් අතර පරතරයක් තියෙන විදිහට ඒගොල්ලෝ සකස් කරලා තියෙනවා. ඒ කියන්නේ වඩා ඉඩ ප්‍රමාණයක් අරගෙන. ඊටත් අමතරව සමහර තැන් මම දැන් මීල් රූම්ස් නැත්තම් ඔය කෑම කන ස්ථාන ගත්තාම භෞතිකමය වශයෙන් දෙන්නෙක් අතරට පරතරය සිටින විදිහට වගේම යම්කිසි බැරියර්ස් නැත්තම් ප්ලාස්ටික් වගේ ෂීල්ඩ්ස් කවර් එකක් දාලා තියෙන අවස්ථාවක් තියෙනවා. එතකොට මේ වගේ භෞතික වශයෙන් වෙනස්කම් කරපු තැන් තියෙනවා. ඒත් එක්කම අර කාර්ය කරන්න බැරි නම් ඒගොල්ලන්ට අපි දන්නවා සමහර වෙලාවට පුද්ගලික ආරක්ෂණ උපකරණ. ඒ කියන්නේ මාස්ක් එකට අමතරව ෆේස් ෂීල්ඩ් එකක්. ඒ වගේ දුන්නහම අර කාරණය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ ඒ කියන්නේ මම ඒකයි කිව්වේ අර සැලැස්ම හදනකොට අපිට යම් අමාරුකම් තිබ්බත් ඒවා හොඳට කළමනාකරණය කරගෙන හිතට ගත්තොත් එහෙම ඒ වගේනුත් අපිට බේරෙන්න අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම අපි කියන දෙයක් තමයි සේවකයෝ එකට මිශ්‍ර කරන්න එපා කියන එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට කෑම කණ්ඩ යන්න දෙන කණ්ඩායමක් තියෙනවානේ. එතකොට අපිට කර්මාන්ත ශාලාවක් ගත්තොත් ඒ කර්මාන්ත ශාලාවේ සොයින් ලයින්ස් ගොඩාක් තියෙන්න පුළුවන්. කියන්නේ මහන කට්ටිය කීපයක කණ්ඩායම් විදියට ඉන්නවා. ඒත් අපි හැම වෙලාවෙම කියනවා එක කණ්ඩායමක් කෑම කණ්ඩ එක වෙලාවකට දෙන්න. ඒ කණ්ඩායමම ට්‍රාන්ස්පෝර්ට් කරනකොට ඒ කියන්නේ ගමනාගමනය සපයනකොට ඒ කණ්ඩායමටම එකම බස් එකකින් යවන්න. එතකොට මේ સિદ્ધාන්තය ඇත්තටම ඔය ක්‍රිකට් ගහනකොටත් මේ સિદ્ધාන්තය පාවිච්චි කරනවා. ඒකට අපි කියනවා බයෝසෙකියුර් බබල් එකක් කියලා. ඒ කියන්නේ මේ යම් කණ්ඩායමක් ඒගොල්ලෝ වැඩි අනිත් අයට නිරාවරණය වෙන්න දෙන්නේ නැහැ. එතකොට යම් කිසි අවදානමක් කොවිඩ් සහිත තත්ත්වයක් ආවත් අර කණ්ඩායමේ කට්ටියට පමණයි ඒක ඒකෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ. එතකොට අනිත් අය මිශ්‍ර නොවීම තුලින් අපිට පුළුවන් ඒගොල්ලන් දිගටම වැඩ කරගෙන යන්න. ඒ කියන්නේ කර්මාන්ත ශාලාව හරි ආයතනය පවත්වා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. පැහැදිලි. ඒක ඉතාමත් වැදගත් වෙයි තුමුනේ අපිට තව ටිකක් එක පැහැදිලි කරනවා නම් මොකද වැඩ වාරල එක නෙමෙයි නැත්නම් රොස්ටර්ස් වලට දැන් වැඩ කරන ප්‍රමාණයක් කියන්නේ 150 බෙදලා. යම් විදිහකින් එක කණ්ඩායමක තියෙන පිරිසක් මොකක් හෝ වෙලා සේවකයෝ එකට සම්මිශ්‍රණය වෙන්න ගත්තොත් අර හදාගත්ත පදනම සම්පූර්ණයෙන් වැඩක් නැති වෙනවා. ඒ ගැන ටිකක් වැඩිපුර කතා කරොත් වැදගත් වෙයි. ඒක තමයි. ඒක තමයි අර විශේෂයෙන්ම දැන් අපි මේ කර්මාන්ත ශාලාවලට සහ ආයතනවලට කියන්නේ දැන් අර කියපු කාරණේ ඔබ මතු කළ කාරණේ කියන්නේ දැන් නිකන් හිතලා බලන්න මේ රොස්ටර් එකට උදේ ගෙන්නන අයයි අපි රොස්ටර් එක සමපාත කරොත් ඕවර්ලැප් කරොත් එහෙම ඊළඟ එකටත් උදේ ගෙන්නන අයට යම්කිසි COVID-19 මේ සේවක මහත්මයෙක් හරි හම්බුනොත් එහෙම ඊට පස්සේ ඒක සමපාත කරොත් අනිත් එකට ඒගොල්ලොත් කන්ටැමිනේට් වෙන්න නැත්නම් ඒගොල්ලොත් මිශ්‍ර වීම තුලින් ඒ අවදානම ඇති වෙනවා. එතකොට දැන් තියෙන සෞඛ්‍ය නීති රීති වලට අනුව අපි පළමු පෙළ ආශ්‍රිතයන් හොයනවා. පළමු පෙළ ආශ්‍රිතයන් හොයපු ගමන්ම ඒගොල්ලන්ව නිරෝධායනය සඳහා යනවා.
එතකොට අර කියන தত্ত্বය ඇති නොවන ආකාරයට අපි සැලැස්මක් කරගත්තොත් සේවකයෝ මිශ්‍ර වීම අවම කරොත් යම්කිසි කණ්ඩායමට සීමිත කණ්ඩායමකට පමණයි මේ தত্ত্বය ඇති වෙන්නේ. එතකොට මම අපි කිව්වා ට්‍රාන්ස්පෝර්ට් එකේ වැඩ කරන තැන ඒත් එක්කම මේ කන මීල් රූම්ස් වලට රෙස්ට් රූම්ස් වලට ඒ කියන්නේ රෙස්ට් එක දෙන පීරියඩ් එක මේ හැම දෙයක්ම හරි විදිහකට කළමනාකරණය කරලා එකම කණ්ඩායමක් යන විදිහට කරොත් එහෙම අපිට අර කියන தত্ত্বය මේ කියන්නේ පළමු පෙළ ආශ්‍රිතයන් අඩු කරගන්න පුළුවන්. ඒක තුලින් කර්මාන්ත ශාලාව හරි ආයතනය හරි දිගට පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මම අර නැවතත් කියන්නේ ඔය කියන සැලැස්මේදී අපි ඕවා හොඳට කල්පනාකාරී වෙන්න ඕනේ. අනිත් කාරණේ තමයි තව විශේෂ දෙයක් තියෙනවා. දැන් ඔය කර්මාන්ත ශාලාවලයි ආයතනවලයි ඉන්නව සුවිශේෂී ක්‍රියාකාරකම් කරන සේවකයෝ. එතකොට ඔය කියන කට්ටිය කොයි වෙලාවවත් එකට වැඩ කරවන්න දාන්න හොඳ නැහැ. මොකද හේතුව එතන එක්කෙනෙකුට හරි ආසාදිත තත්ත්වයක් ආවොත් ඔක්කොම යවන්න වෙනවා. එතකොට කර්මාන්ත ශාලාව අඩපණ වෙනවා. ඒ හින්දා අපි සැලැස්මේදී කල්පනාකාරී වෙන්න ඕනේ. ඒ වගේ සුවිශේෂී කාර්යයන් කරන කට්ටිය බෙදලා තැන් වල තියන්න. විශේෂයෙන්ම මේක වැදගත් වෙනවා බැංකු වලටත්. ඒ ක්‍රිටිකල් ෆන්ක්ෂන්ස් කරන කට්ටිය අපි බෙදලා තියන්න ඕනේ. මොකද සමහර වෙලාවට ඒගොල්ලන්ට ආසාදිත තත්ත්වයක් ඇති වුණොත් ඔක්කොටම ඒ මේ කණ්ඩායමටම ක්‍රියාවලිය ගෙනියන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් මේ කියන හැම දෙයක්ම කල්පනාකාරී වෙමින් විශේෂයෙන්ම මේ සේවක සේවිකාවන් කර්මාන්ත ශාලාවක නම් සිටින නිවහන නැත්තම් බෝඩිම මේ හැම දෙයක්ම කල්පනාකාරී වෙමින් අපි හරි සැලසුම් ක්‍රියාත්මක කරොත් ඇත්තටම මේ தত্ত্বය වළක්වා ගනිමින් කර්මාන්ත ශාලාව ආයතන පවත්වා ගැනීම එච්චර අමාරු කාර්යයක් නෙමෙයි. පැහැදිලිවම. තාමත්ම වටිනා කියන සහ මෙතුවක් අපි විවෘතව කතා නොකළ මාතෘකාවක් මේ කතා කරන්නේ. ආයතන ප්‍රධානීන්ට දැවැන්ත කාර්යභාරයක් පැවෙනවා. වැඩවාර ලේඛන සකස් කර පිරිස ගෙන්වා ගන්නවා නම් මේවා සම්මිශ්‍රණය වෙන්න වෛද්‍යතුමී පැහැදිලි කරා වගේ විශේෂිත කාර්යයන් කරන හඳුනාගත් විශේෂීකරණය වුණු පාර්ශවයන් සිටිනවා. ඒ පිරිස් බේරාගත යුතුයි. ඒ නිසා මේ අය කිසිම විදිහකින් සම්මිශ්‍රණය වෙන්න දෙන්නට එපා. ඒ වගේම ප්‍රවාහනයේදී කෑම කන අවස්ථාවේදී මේ හැම තැනකදීම ආරක්ෂා විය යුතු ක්‍රමවේදය පැහැදිලි කරා. ඒත් එක්කම ඔබ යම් ආකාරයකින් සමාජ දුරස්ථ භාවය වැනි දේවල් කඩවන තැනක සේවය කරන කෙනෙකු නම් අර වෛද්‍යතුමී පැහැදිලි කරා වගේ ශීල්ඩ් එක ආවරණය වෙන ආකාරයට ආසාදිතයෙන් නොවෙන්නට අවශ්‍ය කරන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න කියන ඉල්ලීම තියෙන. ඒ නිසා තාමත්ම වටිනා කියන කාරණයක් මේ මොහොතේ ප්‍රායෝගික ක්‍රියාවලිය. අනිත් කාරණේ තමයි වෛද්‍යතුමනි අර දැන් යම් විදිහකින් ආසාදිතයෙකු කාර්යාලයක් ඇතුලේ වාර්තා වුණොත් ඇත්තටම දැන් තියෙන ආසාදිතින් වාර්තා වීම වැඩිවීමත් එක්ක මේ පළමු පෙළ ආශ්‍රිතයින් කවුරුන්ද කියන එක හඳුනා ගන්න හම්බෙන්නේම ආයතනය ඇතුළේම අයට. මේ කවුද මේක ඉන්නේ, කවුද ෆස්ට් කන්ටැක්ට් උනේ, කවුද හිටියේ කියන පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා. කොහොමද පළමු පෙළ ආශ්‍රිතයින් ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයින් හඳුනා ගැනීම කරන්නේ? ඔව්. දැන් ඇත්තටම අපි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට ඇඟලුම් කර්මාන්ත ශාලාවන් සඳහා සහ අනිකුත් කර්මාන්ත ශාලාවන් වලට මාර්ගෝපදේශ සකස් කරලා තියෙනවා. ඒ මාර්ගෝපදේශවල අපි දාලා තියෙන දෙයක් තමයි කොයි විදිහටද යම්කිසි කර්මාන්ත ශාලාවක් තුල ආසාදිතෙක් හම්බුනොත් එහෙම කරන්න ඕන ක්‍රියාමාර්ගය කියන එක. එතකොට ආසාදිතය හම්බුනහම මොනවද කරන්න ඕන කියන එක විශේෂයෙන්ම අපි කියලා තියෙනවා මූලික අවස්ථාවේදීම සැලැස්මේදී මේ ඒ සඳහා විශේෂිත වූ කාමරයක් වගේ ස්ථානයක් සකස් කරලා තියන්න. එතකොට අනිත් අයගෙන් මිශ්‍ර වෙන්නේ නැතුව ගෙනල්ලා අවශ්‍ය මුවාවරණ වගේ දේවල් සකසලා වෛද්‍ය උපදෙස් මත රෝහලකට හරි ඒ අවශ්‍ය කටයුතු සඳහා යැවීමට කටයුතු කරන කල් එයාව කොයි විදිහටද අයිසොලේට් කරලා නැත්නම් එයාව මේ අයින් කරලා තියාගන්න කියන එක පිළිබඳව ඊළඟ කාරණේ තමයි ඔබ කියන ඔය පළමු පෙළ ආශ්‍රිතයන් හඳුනාගන්නේ කොහොමද කියන එක. ඒතර මේ පළමු පෙළ ආශ්‍රිතයන් හඳුනා ගැනීම කියන එක ඇත්තටම සෞඛ්‍ය අංශ විසින් අනිවාර්යයෙන්ම ප්‍රදේශයේ වසංගත වේද වෛද්‍යවරයා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා එකතු වෙලා කරන කාර්යයක්. එතකොට අපි හැම වෙලාවෙම කර්මාන්ත ශාලාවල කළමනාකාරීත්වයට මේ පිළිබඳව කියලා තියෙනවා. මොකද මේ කාර්ය පුළුවන් ඉක්මනින් කරගන්න එක ඉතාමත් වැදගත්. එතකොට පළමු පෙළ ආශ්‍රිතයෙක් කියලා කියන්නේ කවුද? පළමු පෙළ ආශ්‍රිතයෙක් කියලා කියන්නේ බොහොම ආසාදිත පුද්ගලයා ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. එතකොට අපේ දැනට තියෙන අර්ථකථනය අනුව අපි කියන දේ තමයි යම් කිසි කෙනෙක්
ආසාදිතයෙක් සමග විනාඩි 15කට වැඩියේ මීටරයක් වගේ පරතරයකින් ඒ කියන්නේ ඇතුළත ඒ කියන්නේ ළඟින්ම ආශ්‍රය කළොත් ඒක පළමු පෙළ ආශ්‍රිතයෙක් විදියට ගණන් ගන්නවා. විනාඩි 15කට වැඩියේ ඒත් එක්කම මීටරයක් වගේ ළඟ ඒ දුර මීටරයක් ගත්තොත් එහෙම ඊටත් ළඟින් ආශ්‍රය කළොත් එහෙම පළමු පෙළ ආශ්‍රිතයෙක් කියලා කියනවා. එතකොට දැන් පළමු පෙළ ආශ්‍රිතයෝ හඳුනා ගැනීමේදී අපි විශේෂයෙන්ම ආයතන වලට දීලා තියෙන උපදෙස තමයි ඒ ආසාදිත සේවකයා වැඩ කරන ස්ථානය අඳුනා ගන්න. ඒත් එක්කම ඒ ආසාදිත සේවකයා එක්ක එකට ට්‍රාන්ස්පෝර්ට් කරපු අය හඳුනා ගන්න. කෑම කන කාමරය වගේ මං කීවේ කියන්නේ විශේෂයෙන්ම අර අනිකුත් සරල ක්‍රමවේදත් අනුගමනය කරගන්න බැරි හින්දා ඒ වගේ මේ කෑම කන කාමරය එතකොට රෙස්ට් රූම්ස් ඔය වගේ ස්ථානවල පළමු පෙළ ආසාදිතයෝ හඳුනා ගන්න. ඒත් එක්කම ඇත්තටම කියනවා නම් accommodation නැත්තම් මේ ඉන්න බෝඩින් විශේෂයෙන්ම කර්මාන්ත ශාලා වෙනකොට සමහර වෙලාවට බෝඩින් හවුසස් වල තමයි ඉන්නේ. එතකොට මේ ආකාරයට අර කියන නිර්වචනයට අනුව පළමු පෙළ ආසාදිතයන් හඳුනා ගන්න. මීටරයකට අඩු දුරකින් සහ විනාඩි 15කට වැඩි වගේ මේ ආශ්‍රය කරපු සහ ඊ타මත්ම මේ ළඟින් ආශ්‍රය කරපු අය තමයි අපි පළමු පෙළ ආශ්‍රිතයෝ විදිහට හඳුනන්නේ. එතකොට අපි එක්ස්පෝෂර් පීරියඩ් එකක් කියලා තියෙනවා. ඒකත් ඉතාමත් වැදගත්. ඒ කියන්නේ යම්කිසි ආශ්‍රිතයෙක් යම්කිසි රෝගියෙක් කර්මාන්ත ශාලාව ඇතුළතදී සිම්ප්ටම්ස් නැත්තම් රෝග ලක්ෂණ පෙන්නුවොත් ඒ රෝග ලක්ෂණ පෙන්නපු දවසට කලින් දවස් 7ක් වගේ පිටිපස්සට ගිහිල්ලා මේ කියන පළමු පෙළ ආශ්‍රිතයෝ හඳුනා ගන්න කියලා කියනවා. ඊට අමතරව හදිස්සියෙන් හරි රෝග ලක්ෂණ මුකුත් පෙන්නුවේ නැත්තම් PCR පරීක්ෂණයකින් නම් මේ දේ කරේ. PCR පරීක්ෂණයට ලේ ගත්ත දවස් මේ පටලය ගත්ත දවස තියෙනවනේ. ඒ ගත්ත දවස් ඉඳලා දවස් 14ක් පිටිපස්සට ගිහිල්ලා පළමු පෙළ ආශ්‍රිතයෝ හඳුනා ගන්න කියලා කියනවා. ඒ හැම දෙයක්ම අපි මේ විදිහට වසංගත වේදාංශය කියලා තියෙන්නේ ඇත්තටම පළමු පෙළ ආශ්‍රිතයෝ හඳුනාගෙන ඒගොල්ලන් අවශ්‍ය නිරෝධායන කටයුතු සඳහා යොමු කරලා ඉතුරු කට්ටියත් එක්ක වැඩ කර ගැනීමේ පහසුව ඇති කිරීම සඳහා. ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරීම් කිහිපයක්ම ආයතන ප්‍රධානීන් සහ ආයතනගතව ක්‍රියාත්මක වන හැමෝම මේ පිළිබඳ දැනුවත් වීම අත්‍යවශ්‍යයි. කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු අපි අලිත් කතා කරමු. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍යතුමී නෝකාසුරවීර වෛද්‍යතුමී සමගින් අපි කතා කළේ ඉතාමත්ම වටිනා කාරණා රැසක් ඔබට අපි අනාවරණ කළා. මේ කාරණා පිළිබඳ ලියලා තියාගත්තත් පරදක් නැහැ. ආයතනගතව ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ ආසාදිතයෙකු වාර්තා වුණොත් පළමු පෙළ ආශ්‍රිතයින් හඳුනාගන්නේ කෙලෙසද කියන කාරණය පිළිබඳ තාමත්ම හොඳින් පැහැදිලි කිරීමක් කෙරුණා. ඒ වගේම ආයතන ප්‍රධානීන්ගේ වගකීම කුමක්ද? විශේෂයෙන්ම කොටස් වශයෙන් ක්‍රියාත්මක වෙනවා නම් මේ කොටස් සම්මිශ්‍රණය නොවි ආයතනයේ පවත්වා ගැනීම වැදගත්කම් පිළිබඳ තාමත් හොඳින් කියවුණා. ඊළඟට වෛද්‍යතුමියනි මේ ආයතන ඇතුළෙන් වෙන ප්‍රායෝගික ප්‍රශ්න විදිහටම තියෙන දේවල් තමයි. ආසාදිතයෙකු වාර්තා වුණාගෙන් පස්සේ ඔවුන් කාර්යාලේ නම් ඉන්නේ. කාර්යාලයට තමයි ගිලන් රථය ඇවිල්ලා ඔවුන් අදාළ රෝහල් වලට අරන් යන්නේ. එතකොට මේ රෝගියෙක් විදිහට යන කෙනෙකු සමහර විට ඔවුන් ළඟටවත් යන්නේ නැහැ ආයතන ඇතුලේ. එතකොට මොවුන්ට කෑම බීම පිළිබඳ ප්‍රශ්න, ඒ වගේම රැගෙන එන ඇඳුම් පැළඳුම්, තත්බුරුසුව සබන් කෑල්ල ඉඳලා ප්‍රශ්න තියෙනවා. මේ සම්බන්ධයෙන්ුත් ආයතන ඇතුළත අවධානයක් යොමු විය යුතුයි නේද? අනිවාර්යයෙන්ම. මොකද ආයතන ප්‍රධානීන්ට ඇත්තටම වගකීමක් තියෙනවා තමන්ගේ සේවකයන් රැක බලා ගැනීම. ඉතින් ඒත් එක්කම මං හිතන්නේ විශේෂයෙන්ම හැම සේවකයෙකුගේම දත්ත පිළිබඳව යාවත්කාලීන කිරීමකුත් කරගෙන තියෙන එක ඉතාමත්ම වැදගත්. මොකද අපි සමහර වෙලාවට දැකපු දේ තමයි ඔය වගේ නිරෝධායන කටයුතු සහ රෝගී සත්කාර සේවාවන් සඳහා ගෙනියන්න ඒ කටයුතු සලස්වනකොට අර යාවත්කාලීන කරගත්තේ නැති හින්දා විශේෂයෙන්ම නිරෝධායනය වන කට්ටිය හඳුනා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. එතකොට මම හිතන්නේ අර කියන සැලැස්මට ඔබ මේ කියන කාරණා දාගත්තොත් ඉතාමත්ම වටිනවා. මොකද සමහර වෙලාවට ආයතනය තුලම ඒ වගේ දේවල් සකස් කරලා දෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ට වඩාත්ම පහසුවෙන් මේ කාර්යයට යොමු වීමේ හැකියාවක් තියෙනවා. එතකොට සුබ සාධන කටයුතු යටතට මම හිතන්නේ අර පෙඩල් ඔපරේටඩ් බින්ස් ඒ වගේ ඇතුළ ඒවත් නෙමේ ඒවට අමතරව විශේෂයෙන්ම ඔබ ඔය කියන කියන්නේ මල්ලක් වගේ සකස් කරලා තියෙන. මේක අපි ලැජ්ජා විය යුතු කාරණයක් නෙමෙයි. මොකද මේ COVID-19 කියන එක මුළු ලෝකයටම තියෙන ප්‍රශ්නයක්. අපේ රටත් දැන් ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ තත්වයෙන් ඉතාමත්ම සුබවාදීව කළමනාකරණය කරගෙන යනවා.
ඉතින් ඒ අවස්ථාවට මම හිතන්නේ විශේෂයෙන්ම තමන්ගේ සේවකීන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය කර ගැනීම සඳහාත් මේ වගේ සුබ සාධන කටයුතු ඉතාමත් වැදගත් වෙනවා. ඒගොල්ලෝ හරියට ඒ කියන තත්වයෙන් ගොඩ ඇවිල්ලා තමන්ගේ ආපහු නැවත කාර්යාවලියට ප්‍රවිෂ්ඨ වීම සඳහා ඒක ලොකු ධෛර්යයක් වෙයි. හොඳයි. ආයතනගතව තොරතුරු පවත්වා ගැනීම කියන එක වෛද්‍යතුමී පැහැදිලි කරා. ඒක ඉතාමත්ම වැදගත්. මොකද අපි දැක්ක අර මූලිකවම ඇති වුණු ගම්පහාශ්‍රිත සිදුවීමේදී නිසි තොරතුරු තිබුණේ නැහැ. බොහෝ අයගේ තිබුණේ මුල් පදිංචිය සහිත ලිපිනයන් සහ සමහරුන්ගේ දුරකථන අංක වැඩ කරේ නැහැ. ඒ වගේම තමයි මම හිතනවා වෛද්‍යතුමී PCR පරීක්ෂණයට යන පිරිසගේ තොරතුරු ලබා දැන් නම් ලයිස්තුවක් සාමාන්‍යයෙන් යවනවානේ PCR පරීක්ෂණය සඳහා යද්දී වසංගත විද්‍යාවකින් හෝ ආවහම නම් ලයිස්තුවක් යවනවා අදාළ පුද්ගලගේ දුරකථන ඇමතුමුත් එක්ක. එතනදිත් අපි දැක්ක සමහර ප්‍රායෝගික ප්‍රශ්න වෙත් තිබුණා. ආසාදිතයව කන්ටැක්ට් කරගන්න සම්බන්ධ කරගන්න බැරි තත්ත්වයන් තිබුණා. ඔව්. ඔබ ඉතාමත්ම වැදගත් දෙයක් කිව්වේ. ඒකයි මම ඉස්සෙල්ලත් කිව්වේ දැන් මං හිතන්නේ හොඳම කාලේ සියලුම කර්මාන්ත ශාලා සියලුම කාර්යාල සහ ආයතන සඳහා ඉන්න සේවකයන්ගේ ඒ දත්ත යාවත් කාලීන කරන එක. ඒ කියන්නේ විශේෂයෙන්ම contact details. ඒගොල්ලෝ සම්බන්ධ කරගන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ මේ తాවකාලික ලිපිනය මොකක්ද? permanent address එක. ඒ කියන්නේ ස්ථිර ලිපිනය මොකක්ද? නම, ID නම්බරය. එතකොට මේ කියන දේවල් හරියට හඳුනා ගැනීම වැදගත්. දැන් හුඟක් වෙලාවට ආයතන තුල සහ කර්මාන්ත ශාලා තුල මම කැමති ඔබගේ අවධානය යොමු කරන්න මේක ඔබේ තියෙන මේ permanent staff එකට විතරක් නෙමෙයි. විශේෂයෙන්ම සමහර වෙලාවට ඉන්නවා తాවකාලික පදනම මත ගෙන්න ගත්තා. ඒ කියන්නේ යම් කිසි ආයතනයකට හරි කර්මාන්ත ශාලාවකට හරි එන හැමෝගෙම මේ කියන දත්ත ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. තමන්ගේ ඉන්න security staff එකේ ආරක්ෂාව සපයන අය ඊළඟට cleaning staff එක ඉන්නවා නම් ඒගොල්ලන්ගේ ඊළඟට తాවකාලික පදනම මත කවුරු හරි බඳවාගෙන යම් කිසි ක්‍රියාවලිය සිදු කරන මේ හැමෝගෙම දත්ත ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා සහ ඒවා හරියට සටහන් කරලා ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. වෛද්‍යතුමීනි දැන් අපි කතා කරා ආයතනය ආරක්ෂා කරගන්න කොහොමද? එන තැන ඉඳලා අත්සියදීමේ සිට ඉන්පසු ඇතුළත ක්‍රියාවලිය කොහොමද? සමීපතම ආශ්‍රිතයින් බවට ඒ කියන්නේ බොහොම සමාජ දුරස්ථභාවයේ කඩවිලා වැඩ කරන තැන් තියෙනවා නම් ඒ තැන් කොහොමද වැඩ කරන්නේ? ආසාදිතයක වාර්තා වුණොත් කොහොමද කරන්නේ? මේ කියන කාරණා පිළිබඳව කතා කළා. දැන් ආයතනගතව PCR පරීක්ෂණ සිදු කිරීම සිද්ධ කරනවා. මේක අවංකවම ප්‍රායෝගික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. PCR පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීම කියන දේ ගත්තාම ආයතනගතව යම් ආකාරයකින් මැලිකමක් පෙන්눔 කරමින් තියෙනවා. මේක හොඳ තත්වයක්ද? මේක මොකද්ද තියෙන අවදානම? ඇත්තටම මේක හොඳ තත්වයක් නෙමෙයි. මොකද ඔය PCR පරීක්ෂණ විශේෂයෙන්ම අපි කර්මාන්ත ශාලා ආශ්‍රිතව අහඹු ලෙස කරන්න කියලා තියෙන්නේ වෙන මොන හේතුවකටවත් නෙමෙයි. මොකද අපිට යම් කිසි ආසාදිතයෙක් සිටිනවා නම් ඒක මූලික අවස්ථාවේදීම හඳුනාගෙන ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න. එතකොට මේ කියන කාර්යය ඉතාමත්ම අවශ්‍යයි කර්මාන්ත ශාලාවල සහ ආයතන පවත්වා ගැනීම සඳහා. මොකද අපි පළමුවෙනියටම ආයතනයක් විදියට හරි කර්මාන්ත ශාලාවක් විදියට හරි පුළුවන් තරම් වෑයම් කරන්න ඕනේ තමන්ගේ ආයතනය කර්මාන්ත ශාලාව COVID-19 රෝගයෙන් තොර කලාපයක් බවට පත් කරන්න. ඒකට තමයි අපි ඔය සියලු දේම අර ප්‍රිපෙයාර්ඩ්නස් නැත්නම් කොහොමද අපි ඒ සඳහා මේ ප්‍රිපෙයාර්ඩ්නස් සඳහා කර යුතු කාර්යයන් මොකක්ද? ඒ කියන්නේ අපි පිළියෙල වෙන්නේ කොහොමද කියන එක මම හිතන්නේ අපි විශේෂයෙන්ම කියලා දුන්නේ ඒකයි. ඒත් එක්කම මූලික අවස්ථාවකදීම රෝගියෙක් හඳුනා ගැනීම තුළින් අපිට ඒ රෝගියාව සහ පළමු පෙළ ආශ්‍රිතයන් අයින් කිරීම තුළින් කර්මාන්ත ශාලාව සහ ආයතනය දිගට පවත්වා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට අපි මේක තේරුම් ගත යුතුයි. ඒක හැංගීම තුලින් වෙන්නේ ලොකු ව්‍යසනයක්. එතකොට කර්මාන්ත ශාලාව හරි ආයතනය හරි වසා දාන්න උනත් වෙන්න පුළුවන්. එතකොට අපි මේක සේවකීන්ට මම හිතන්නේ කියලා දෙන්න ඕනේ. එතකොට PCR පරීක්ෂණ අහඹු ලෙස කිරීම ඉතාමත් වැදගත්. ඒ තුලින් කර්මාන්ත ශාලාවේ හරි ආයතනය තුල මේ රෝගී තත්ත්වය නැති බවට අපිට යම් මට්ටමකට තහවුරු කරගන්න පුළුවන්. එහෙම ඇති වුණත් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. ඒ දේ අපි කරන්න ඕනේ. අනිත් පැත්තට ගත්තොත් විශේෂයෙන්ම අපි හොඳට මතක තියාගත යුතුයි රැකියාවල් කරනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් නිරෝගී කට්ටියක්. එතකොට ඒගොල්ලොන්ගේ සංචාරණය වැඩි ඒ වගේ මට තප්පර කිහිපයක් දෙන්න වයිතුමින් අපි ඉක්මනින් නෙවෙයි. හොඳයි. එතකොට ඒගොල්ලෝ තමයි හුඟක් වෙලාවට නිවෙස් වලින් එළියට යන්නේ.
දැන් ලොක්ඩවුන් නැත්තම් හුදකලා කරපු ප්‍රදේශවල පවා කර්මාන්ත ශාලායේ සියලුම සක්‍රියව පැවැත්වෙනවා. එතකොට අපි යම්කිසි තත්ත්වයක්, ඒ කියන්නේ PCR අපිට යම්කිසි හරි අවදානමක් සහිත තියෙනවා නම් PCR පරීක්ෂණය කිරීම තුළින් අපි ඒක ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම හරි ඒක නැති වෙන එක හරි කර්මාන්ත ශාලාවේ පැවැත්මට විතරක් නෙමෙයි ආයතනයේ පැවැත්මට විතරක් නෙමෙයි විශේෂයෙන්ම තමන්ගේ නිවසටත් හොඳයි. මොකද නිවසේ හුඟක් වෙලාවට ඉන්නේ මේ කොහෙවත් සංචාරණය වැඩි කරන්නේ නැති වයස්ගත තමන් බොහොම ආදරය කරන අම්මා තාත්තා සහ හුඟක් වෙලාවට තවත් නිදන්ගත රෝග තියෙන අය. එතකොට අපි ඇත්තටම ආසාදිතෙක් නම් ඒ කියන தত্ত্বය PCR පරීක්ෂණය හරි මේ රෝග තත්ත්වය සැඟවීම තුළින් වඩාත්ම අවදානමකට ලක් කරන්නේ තමන්ගේ ආදරණීය අම්මා තාත්තා ඇතුළු අර නිදන්ගත රෝග තියෙන තවත් කට්ටිය වැඩිහිටියෝ. ඉතින් මේකත් මං හිතන්නේ කළ යුතු නෑ අපි. මොකද මේකට බය විය යුතු නෑ අපි මේ ප්‍රතිකාර කිරීම තුළින්. දැන් ඔබ සුව වෙන ගාන කිව්වා. ඉතින් ඒ වගේ අපිට මේකට බය විය යුතු නෑ. නමුත් අපි පුළුවන් තරම් රෝගය අනිත් කෙනෙකුට දෙන එකෙන් වැළැක්විය යුතුයි. තව කාරණයක් මං කියන්න කැමතියි. අපි ඇත්තටම කියනවා නම් මේ අද විශේෂයෙන්ම මේ රට ගැන සැලකුවොත් ආර්ථිකය දියුණු කරන්න ඕන. එතකොට අපිට ඒකට ලොකු වගකීමක් තියෙනවා. අපි මේ අද වගකීම ඉෂ්ට කරන්නේ අපේ දරුවෝ වෙනුවෙන්. එතකොට අපි පුළුවන් තරම් ඉක්මනට මේ රෝගී තත්ත්වය පාලනය කරලා රට යථාවත් කරනවා කියලා කියන්නේ ආර්ථික වශයෙන් දියුණු වෙනවා කියලා කියන්නේ අපේ සංවර්ධන ඉලක්ක කරා යන්න පුළුවන් වෙනවා කියන්නේ අපි වැඩිහිටියෝ විදියට සේවකයෝ විදියට අද ළමයින්ට කරන්න පුළුවන් ලොකුම මේ කාර්යය තමයි ඉෂ්ට කරන්නේ. වෛද්‍යතුමනි ආයතනගතව ගත් විටදී අපි දන්නවා වායු සමීකරණය කරන ලද පරිසරයක් තුළ වැඩ කරන පිරිස බොහොම වැඩි. දැන් මෙතන මතයක්ද දුර්මතයක්ද මේක දන්නේ නැහැ. වායු සමීකරණය කරන ලද නැත්නම් මධ්‍යගත එහෙම නැත්නම් සෙන්ට්‍රලයිස්ඩ් AC තියෙන තැනක ඉන්නවා නම් මුඛාවරණ පැළඳවත් වැඩක් නැහැ. මේ වෛරසය ඇතුලේ තියෙනවා. ඒ නිසා ඒකේ අවදානමක් තියෙනවා. මේ වගේ මත සහ දුර්මත සමාජය ඇතුලේ තියෙනවා. වායු සමීකරණය කරන ලද පරිසරයක් ඇතුලේ ක්‍රියාත්මක වෙන කාර්යාලයක නම් විශේෂ තුණු ක්‍රමවේද තියෙනවද වෙන සාමාන්‍ය ක්‍රමවේද වලට අමතරව? ඔව් දැන් ඔය වායු සමීකරණය පිළිබඳව මම හිතන්නේ පිට රටවල පවා දැන් බොහොම අවධානය යොමු වෙලා තියෙනවා. මොකද සමහර පර්යේෂණ වලින් පෙන්눔 කරලා තියෙනවා අර බිඳිති යම් මට්ටමකට යම් කාල සීමාවක් ඇතුළත මේ වාතයේ තියෙන්න පුළුවන් කියන එක. එතකොට ඇත්තටම කරන්න පුළුවන් හොඳම දේ තමයි හොඳට ජනෙල් ඇරලා පිරිසිදු වාතාශ්‍රය සහිත පරිසරයක වැඩ කරන එක. නමුත් ඒක ප්‍රායෝගික නෑ හුඟක් තැන්වල. විශේෂයෙන්ම කර්මාන්ත ශාලා වගේ ගත්තොත් ඒගොල්ලන්ට අපි කියලා තියෙන දේ තමයි මේක සඳහා ඉංජිනේරුවන්ගෙත් වැඩි මං හිතන්නේ ඒගොල්ලන් නිර්දේශ ලබා ගත යුතුයි. එයා සර්කියුලේට් වෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ ඔබ කිව්වා වගේ අර සෙන්ට්‍රලයිස්ඩ් ACs. ඒ කියන්නේ හැම වෙලාවෙම එතකොට වාතය ඇතුලේ සංසාර මේවා වලින් තියෙනවා. එතකොට ඒ වගේ බිඳිති තියෙන හැකියාව වැඩි. එතකොට ඒ වගේ අවස්ථාවදී එයා ෆිල්ටර්ස් කියන ඒවා දාන එක. කියන්නේ වායු සමීකරණ යන්ත්‍ර හරියට නඩත්තු කරන එකත් ඉතාමත්ම වැදගත්. එතකොට එයා ෆිල්ටර්ස් වගේ දාන එක සහ පුළුවන් තරම් මම හිතනවා ඒක හොඳ ආයෝජනයකුත් වෙයි. මොකද මේකත් එක්ක තව අවුරුදු ගාණක් ජීවත් වෙන්න තියෙන හින්දා රීසර්කියුලේට් වෙන්නේ නැති එයා කන්ඩිෂනින් සිස්ටම් එකකට යන්න පුළුවන් නම් විශේෂයෙන්ම ලොකු කර්මාන්ත ශාලාවල ලොකු සේවක සංඛ්‍යාවක් ඉන්න තැන්වල ඒක වඩාත්ම ඵලදායී වෙනවා. හොඳයි. ඒක ඉතාමත් වැදගත්. මේ දේවල් සමහර තැන්වලදී කතා නොවුණු විශේෂ කාරණා. ඒ නිසා ආයතනගතව ඉතාමත් වැදගත් කාරණා මේ. අපි දන්නවා ඔබතුමියන් දැන් ඊයේ ආර්ථික මධ්‍යස්ථානවල හිටිය කියන කාරණේ කියවුණා. අපි දන්නවා මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආයෙ විවෘත කරන්න ඕනේ. ඒත් එක්කම දැන් දඹුල්ල වැනි ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙනවා. එද්දි අත හොදන්න තියෙන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි එළවලු වලු කරගහන් යන්න ඕනේ. මුඛාවරණ පළඳගෙන දාඩිය දානවා. ඒ කියන ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. වරාය ගත්තාම වැඩබිමේ වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු මුඛාවරණ පළඳ ගත්තත් දාඩිය දාලා එක දිගට වැඩ කරන පිරිස. ඒක එක ප්‍රශ්නයක්. සහ මත්ස්‍ය සංකීර්ණය ආශ්‍රිතව කියවිච්ච කාරණේ තමයි මෙතන ගොඩක් තෙතමනේ වැඩි. හැමෝම කෑ ගහනවා මාළු විකුණන්න එහෙමයි කරන්නේ. ඒ නිසා ප්‍රායෝගිකව ලොකු ප්‍රශ්නයක් තියෙනවා මත්ස්‍ය සෙල්ල සංකීර්ණය. මේවා අපිට විවෘත කරන්න බැරි වෙයිද? කොහොමද මේවා සෞඛ්‍ය ආරක්ෂිතව විවෘත කරන්නේ? අපි මම හිතන්නේ මේ අපේ ඒ කියන්නේ ආර්ථික රටාවත් බැලුවොත් එහෙම ඒ කියන්නේ කර්මාන්ත ශාලා තියෙනවා ආයතන තියෙනවා. නමුත් අපේ බොහොම සේවක සංඛ්‍යාවක් විශේෂයෙන්ම අපේ මේ සේවක ලංකාවේ මුළු ගත්තාම
මිලියන 8ක් වගේ ඉන්නවා. එතකොට ඔය මත්ස්‍ය සංකීර්ණ වල වැඩ කරන සේවක සේවිකාවන් ඉන්නවා. ඒ වගේ ආර්ථික මධ්‍යස්ථාන. ඉතින් මේ හැම දෙයක්ම අපි යම් කිසියකට පාලනය කරලා පවත්වා ගත යුතුයි. මොකද අපි හැමෝම ජීවත් වෙන්න ඕනේ. එතකොට ඒවා ටිකක් ඇත්තටම කියනවා නම් දැඩි අවදානම් නිසා ඒවා බොහොම කල්පනාකාරී බවින් යුතුව හරි සැලැස්මවල් තුළින් කළමනාකරණය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට මේ අවස්ථාවේදීත් මේ පිළිබඳව බොහොම මේ අවධානය යොමු කරලා ඒ කටයුතු වල නිරත වෙමින් සිටිනවා. මත්ස්‍ය වෙළඳපොළ විවෘත කරන්නේ කොහොමද කියන එකට ඒ අදාළ මාර්ගෝපදේශයන් හදන්න ඒත් එක්කම දැනටම මේවා හුඟක් වෙලාවට ආර්ථික මධ්‍යස්ථාන වලට නිකුත් වෙලා තියෙන්නේ. නමුත් ඒවා වෙනවද කියලා බලන එක ඒ වගේ කර්තයන් වල නිරලා තියෙනවා. ඒකට අපි හරි සැලැස්මකින් ඒත් එක්කම මට හිතෙනවා හොඳ අධීක්ෂණයකුත් ඕන කියලා. හොඳ අධීක්ෂණයකින් සහ විශේෂයෙන්ම මහජනතාවගේ ඒ කියන්නේ මේ වගේ ස්ථානවලට යෑමෙන් තියෙන අවදානම සැලකීම ඒගොල්ලන්ගේ ලොකු චර්යාත්මක වෙනසකුත් බලාපොරොත්තු වෙමින් අපි මේ ගමන යන්න පුළුවන්. මම හැම වෙලාවෙම කියන්නේ එකයි අපි හැම දෙනාම එකතු විය යුතුයි. එකා වගේ අද අපි හැම දෙනාම එකතු විය යුතුයි. හොඳයි. අපි ඉස්සරහට ගමන් කිරීමේදී. ඉතාමත්ම වටිනා කාරණා රැසක් අපි ඔබට අනාවරණ කරා. ඔබට පුළුවන් අපගේ YouTube නාලිකාව ජාතික රූපවාහිනිය හරහත් මේ සම්ප්‍රේෂණය කරනවා. ඒ නිසා මේ පණිවිඩය සහිත වුණු වැඩසටහන් සියල්ලම තියෙනවා. මේවා අදාළ ආයතන ප්‍රධානීන්ට හෝ වේවා, මේවා නොබලන කෙනෙක් ඉන්නවනම් ඔවුන්ට හෝ වේවා මේවා යවනවා නම් වඩාත් වටිනවා. මේ කියන කාරණා බොහෝ තැන්වල කතා නොවුණු දේවල්. ඒ නිසා මධ්‍යගත ඒ වායු සමීකරණ තියෙනවා නම් පළමු පෙළ ආශ්‍රිතයෙකු ආයතනයක් ඇතුළෙන් හඳුනාගත්තා නම් යම් විදිහකින් ආසාදිතයෙකු හඳුනා ගැනීම සිදු කෙරුණා නම් PCR පරීක්ෂණ වලට යොමු කරනවා නම් ආයතන ඇතුළේ ලිපිගොනු පවත්වා ගැනීම ඒත් එක්කම මේ වෙලාවේ යම් ආකාරයෙන් අවදානම් ස්වරූපයේ රැකියාවල නිරත වෙනවා නම් සමාජ දුරස්ථ භාවයේ කඩ වෙන තැන් ඒ වගේම ලිපි ලේඛනත් එක්ක කරන ගනුදෙනු බාහිරින් පැමිණෙන ලේඛන ලබා ගන්නා තැන් මේ හැම තැනකදීම කොයි විදිහටද ක්‍රියාත්මක විය යුත්තේ කියන දේ පිළිබඳ පියවරෙන් පියවර පැහැදිලි කිරීමක් සිදු කළා. අපි විශ්වාස කරනවා ඔබ මේ දේවල් ගනීවි. මොකද මේ දේවල් පිළිපැද්දොත් පමණයි ආයතන අඛණ්ඩව පවත්වා ගැනීම සිදු කළ හැක්කේ. නැත්නම් කර්මාන්ත ශාලා වසා දමන්නට සිදු වේවි. ඔබේ ආයතනයේ වසා දමන්නට සිදු වේවි. ඒ නිසා ඉතාමත් වැදගත් පණිවිඩ රැසක් අද දවසේදී කියුණා. වෛද්‍යතුමිනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. ආයිබෝවන්. අපි කතා කළේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ පණිවිඩය හැකි හැම විදිහකින්ම ඔබ දන්නා කියන අයට සම්ප්‍රේෂණය කරන්න කියන ඉල්ලීම අපි සිදු කරනවා. අදට සමු ගන්නවා ප්‍රාර්ථනා කරන ඔබ හැමෝටම යහපත් නිරෝගී දවසක්. ආයිබෝවන්.